මේ පදාර්ථයේ වායුමය අවස්ථාව ගැන සාකච්ඡා කරා. දුවේ පුතේ අපි ඊට අදාළ ගැටලු කීපයක් විසඳන්න බලමු අද. ඒ යටතේ අපි ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රශ්නේ අපි දැන් කතා කරනවා. මේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොච්චරද කියන එක. අපිට පැහැදිලිව දත්ත දීලා තියෙනවා. ඒ දත්ත අපි මේ සමීකරණයට ආදේශ කරපුවාම අපිට මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. එතකොට අපිට ඒකේ ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් වලින්. අපි දැන් මේකේ ග්‍රෑම් ඒකක පරිවර්තනයකට යන්න ඕනි කිලෝග්‍රෑම් කරන්න ඕනි. ඒතර ඒකේ පීඩනය අපිට දීලා තියෙන්නේ මර්කරි මිලිමීටර වලින්. ඒකෙදි අපි සර්වත්‍ර වායු නියතය 8.3114යි ජූල් මවුලයට කෙල්විනයට තියෙන හින්දා ඒකක පරිවර්තනයකට යන්න ඕනේ. අපි දන්නවා මර්කරි මිලිමීටර් 760ක් කියන්නේ වායුගෝල වර්ග මීටරයට නිව්ටන් නම් 1,1325ක්. එහෙනම් මර්කරි මිලිමීටරයක් බලන්න ඒක 760න් බෙදන්න ඕනි. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ 740යි. ඒක 740න් ගුණ කරන්න ඕනි. එතකොට අපිට වර්ග මීටරයට නිව්ටන් වලින් පීඩනය ගන්න පුළුවන්. ඒ විදිහට අපි පීඩනය දැම්මා. ඊළඟට අපිට පරිමාව දීලා තියෙනවා. ඝන ඩෙසිමීටර් වලින් අන්න එතනත් ඒකක පරිවර්තනයක් තියෙනවා. ඒතකොට ඒකක පරිවර්තනය කළා අපි උත්තරේ ගත්තාම අපිට උත්තරේ එන්නේ කිලෝග්‍රෑම් වලින්. ඒක අපි ආයි නැවත ඒක ග්‍රෑම් බවට පත් කරන්න ඕනි. ඒකට අපි 1000න් ගුණ කරන්න ඕනි. එන උත්තරේ එන්නේ කිලෝග්‍රෑම් වලින්. ඒක නැවත ග්‍රෑම් බවට පත් කරන්න ඒක අපි 1000න් ගුණ කරන්න ඕනි. එහෙම කරපුවාම මේක සුළු කරපුවාම අපිට එනවා 8.04ක්. 8.4ක්. 0.4ක්. ඒක මවුලයට ග්‍රෑම් වෙනවා. ඒ අනුව නිවැරදි ප්‍රතිචාරය 8.04ක්. එතකොට මෙතනදී අහන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ හින්දා ඒකට ඒකක නැහැනේ. සාපේක්ෂ අණුක ස්කන්ධයේ හින්දා ඒක අපිට ඒකට ඒකක ඉදිරිපත් කරන්නේ අපි. ඒ හින්දා උත්තරය අපිට ගන්න වෙන්නේ වායුව පරිපූර්ණ නම් මේ සාපේක්ෂ අණුක ස්කන්ධය 8.04යි. ඒතර මෙතනදී ළමයි උත්තරේ පිළිබඳ පොඩි පටලැවෙන ස්වභාවයක් තියෙනවා. හතක් ගාලා මේක මෞලික ස්කන්ධය ගැන මෞලික ස්කන්ධය කියන එක තමයි ඔළුවට එන්නේ. නමුත් අහන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ හින්දා අපිට අහන්නේ පරිපූර්ණ වායු සම්බන්ධිනේ. ඒ හින්දා වායුව පරිපූර්ණ නම් එහි සාපේක්ෂ අණුක ස්කන්ධය 6.04යි කියලා උත්තරේ එන්න ඕනේ. යනෝ නිවැරදි ප්‍රතිචාරය පහ.
ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ දක්වලා තියෙනවා අපි. මේ දෙවෙනි ප්‍රශ්නේදී අපිට අපෙන් අහන්නේ හයිඩ්‍රජන් වල ආංශික පීඩනය. හයිඩ්‍රජන් වල ආංශික පීඩනය. හයිඩ්‍රජන් වල ස්කන්ධය දීලා තියෙනවා. ඔක්සිජන් වල ස්කන්ධය දීලා තියෙනවා. වායු දෙකක් අපිට දීලා තියෙනවා. ඒ වායු දෙකෙන් ඇති කරන සමස්ත පීඩනය කොච්චරක්ද කියලා අපි බලලා අපි මෙවල ආංශික පීඩනය කොච්චරක්ද කියලා බලමු. එතකොට අපිට මේක බැලුව බැලමට පේනවා මේක අපිට මුළු පීඩනය දීලා නැහැ කියලා. මුළු පීඩනය දීලා නැහැ. එතකොට ආංශික පීඩනය ලබා ගන්න නම් අපි මුළු පීඩනය අපිට ඕනි මවුල භාගය නම් ගණනය කරන්න පුළුවන් කියලා බැලුව බැලමට පේනවා. ඒ හයිඩ්‍රජන් ස්කන්ධය දීලා තියෙනවා, ඔක්සිජන් ස්කන්ධය දීලා තියෙනවා. ඒකින්ද මවුල ගණන් හොයලා මවුල භාගය නම් හොයාගන්න පුළුවන්. මෙන්න මෙයා හොයාගන්න පුළුවන්. ඒතර මෙයා දන්නේ නැහැනේ. ඒකින්ද ගාන හදන්න විදිහක් නැහැ මේකේ. ඒකින්ද පළවෙනි උත්තරය තමයි අපි ඒකට ගන්න වෙන්නේ. නිත්‍ය පිළිතුරක් දිය නොහැකිය කියලා. එතකොට අපි දැන් මේකට විභාගෙදී මේකට උත්තර දෙන්න ගියොත් අපි මවුල ගණන් හොයා දඟලන්න ගියොත් එහෙම අපේ කාලය තමයි අහක යන්නේ. එතකොට අපිට පැය දෙකක් තුල ප්‍රශ්න 50කට මුහුණ දෙන්න වෙනවා. ඒතර මේ කාලය අහක යනවා නිකන් මේක හදන්න ගියා නම් මවුල ගණන් හොයන්න පුළුවන්. හෙව්වට ඇති වැඩක් නැහැනේ. ඒකෙන්ද අපි එවැනි අවස්ථාවලදී කාලය ඉතුරු කරගන්න මේ වගේ උපක්‍රම භාවිතා කරන්න ඕනි. ඊළඟ දුවේ පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා උෂ්ණත්වය දීලා තියෙනවා, අණු වල වේගය සාමාන්‍ය දීලා තියෙනවා, ඒ මධ්‍යන වේගය දීලා තියෙනවා. වේගය තප්පරයට මීටර 1200කට ආසන්න වනුයේ මොන තත්වයක් යටතේද කියන එකයි අහන්නේ. ඒතර වේගය ගැන කියනකොට අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඕනි චාලකානුක වාද සමීකරණය. ඒක c වර්ග බා සමානයි 3යි pv යට mv. ඊළඟ මේක කෙලින්ම උෂ්ණත්වයකට සම්බන්ධ කරලා තියෙනවා. එහෙමනම් අපි මේකට pv සමාන nRT ගන්නත් වෙනවා අපිට. pv සමාන nRT ගන්නත් වෙනවා. ඒතර එක දෙකෙන් අපිට ගන්න පුළුවන් මේ mn කියන්නේ වායුවේ ස්කන්ධය, මෙතනත් m කියන්නේ වායුවේ ස්කන්ධය. ඒකට කැපෙනවා. එතකොට c වර්ග බා සමානයි මෙන්න මේ සමීකරණයටම ආදේශකයක් හැටියට අපිට ගන්න පුළුවන් තුනයි RT යට m. ඒතර ඒකේ අවස්ථා දෙකකට අපිට ප්‍රකාශ දෙකක් ගන්න පුළුවන්.
ඒතර පළවෙනි අවස්ථාවේ අපිට දීලා තියෙනවා සාමාන්‍ය වේගය 600යි කියලා. ඒතර මේකේ c වර්ග බා අනුලෝමව සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයට. c වර්ග බා අනුලෝමව සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයට. මෙතන නිරපේක්ෂ උෂ්ණත්වය හැටියට දීලා තියෙන්නේ සෙල්සියස් 100යි. ඒ කියන්නේ 273යි. එකතු වෙන්න ඕනි 100. ඊළඟට අපෙන් අහන්නේ 1200 දී කීයද කියලානේ. ඒතර මේක සුළු කරපුවාම t වලට එනවා කෙල්වින් 1492ක්. ඒකට මේක උත්තර දීලා තියෙන්නේ සෙල්සියස් වලින්. ඒකින්ද මේකෙන් 273ක් අඩු කරලා ගන්න ඕනේ. ඒතර සෙල්සියස් 1219ක් එනවා. ඒතර උත්තරේ අපිට ගන්න තියෙන්නේ 5 ආසන්න වශයෙන් උෂ්ණත්වය සෙල්සියස් 1200ක් දක්වා ඉහළ නැංවීමෙනි කියන එක තමයි ගන්න වෙන්නේ. ඊළඟට දුවේ පුතේ අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ඕසෝන් ප්‍රතිශතය කොච්චරද කියලා. අපිට දීලා තියෙන දත්තවලට අනුව පරිමාව දීලා තියෙනවා. නව පීඩනය දීලා තියෙනවා. ආරම්භක පීඩනයෙන් මේ පරිවර්තනය සිදු වුණාට පස්සේ ඇතිවන පීඩනය දීලා තියෙනවා.
එවනම් අපි ඔක්සිජන් ඕසෝන් බවට පත් වෙනකොට මවුල ප්‍රමාණය මොන මොන විදියටද වෙනස් වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. ආරම්භක මවුල සංඛ්‍යාව අපි n කියලා ගත්තොත් ආරම්භයේදී ඕසෝන් නැහැ. විඝටනය වන ප්‍රමාණය අපි ගමු x කියලා. එවනම් අපිට විඝටනය වූ පසු මවුල ප්‍රමාණය ගන්න පුළුවන් n ඍණ x එතන ස්ටොයිකියෝමිතිය එකට 3න් 2යි. එන ආරම්භක මවුල ප්‍රමාණය අපි x කියලා ගත්තොත් විඝටනය වෙනවා x වලින් 3න් 2ක්. එවනම් අපිට මුළු මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. මුළු මවුල සංඛ්‍යාව කියන්නේ n ඍණ x ධන x වලින් 3න් 2යි. ඒතර මේක සුළු කරපුවාම n ඍණ 3න් 1යි x එනවා. ආරම්භක පීඩනය P විඝටනය වුණාට පස්සේ පීඩනය P වලින් 90ක්. දැන් අපි දන්නවා පීඩනයයි මවුල සංඛ්‍යාව අතර සම්බන්ධයක් අපිට ලබා ගන්න පුළුවන්. මේකේ R නියතයක් T නියතයක් V නියතයක් එනම් පීඩනය අනුලෝමව සමානුපාතික වෙනවා මවුල සංඛ්‍යාවට. ආරම්භයේදී පීඩනය P නි. P අනුලෝමව සමානුපාතිකයි ආරම්භක මවුල n නි. n වලට අවසාන මවුල සංඛ්‍යාව n ඍණ 3න් 1යි x නේ. එහෙනම් අවසාන පීඩනය P වලින් 10න් 9යි. ඒක අනුලෝමව සමානුපාතික වෙනවා n ඍණ 3න් 1යි x ට. ඒතර පළවන සමීකරණේ දෙවන සමීකරණයෙන් බෙදපුවාම අර එන නියතය කැපිලා යන හින්දා අපිට අවසාන වශයෙන් n සඳහා අපිට ගන්න පුළුවන් 10 බෙදීම 3x කියලා. දැන් අපිට පුළුවන් අවසාන මුළු මවුල සංඛ්‍යාව හොයන්න.
අපි කලින් මෙතන හෙව්වා අවසාන මවුල ගාන n ඍණ 3න් 1යි x කියලා. දැන් අපි n හෙව්වා. ඒ අගයන් අපි දානවා මෙතනට. එතකොට මේක සුළු කරපුවාම අපිට එනවා 3x මවුල ප්‍රමාණයක්. O3 මවුල ප්‍රමාණය x වලින් 3න් 2යි. එවනම් අපිට අපෙන් අහන්නේ ප්‍රශ්නේ වායු මිශ්‍රණයේ පරිමාව අනුව ඕසෝන් ප්‍රතිශතය කොපමණ වේද කියලා. ඒකට දැන් පරිමාව සම්බන්ධයක් ගන්න ඕනේ. ඒකට ඇවගාඩ්‍රෝ නියමයෙන්. v අනුලෝමව සමානුපාතිකයි මවුල සංඛ්‍යාවට. ඒ අනුව අපිට ඕසෝන් වායුවේ ප්‍රතිශතය ගන්න පුළුවන්. සියයට 22.2 හැටියට ගන්න පුළුවන්. ඊළඟට අපි පස්වෙනි ප්‍රශ්නෙට යන්. පස්වෙනි ප්‍රශ්නෙන් කියනවා ඒ වායුවේ ඇති පදාර්ථ ප්‍රමාණය කොච්චරද කියලා අපෙන් අහනවා.
මේකේ අපිට පදාර්ථ ප්‍රමාණය ගැන තීරණයකට එළඹෙන්න බෑ. මේක පරිපූර්ණ වායුවක් කියලා දීලා නැති හින්දා. ඒ හින්දා ස්ථිර පිළිතුරක් මේකට අපිට දෙන්න බෑ. ඒ අනුව පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ පහ ප්‍රතිචාරය හැටියට ගන්න පුළුවන්. ඊළඟ අපි 6 වෙනි එකට යමු. හයවෙනි එකේ වායු පිළිබඳ චාලකානුක වාදය හා සම්බන්ධ මින් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහනවා. ඒකේ පළවෙනි වරණය තාත්වික වායු අණුවල සෑම විටම ලක්ෂ්‍ය ස්කන්ධ ලෙස හැසිරේ. ඒතර තාත්වික වායු වලට පරිමාවක් තියෙන හින්දා ලක්ෂ්‍ය ස්කන්ධ ලෙස ගන්න බෑ. ඒ හින්දා පළවෙනි උත්තරේ වැරදි. ඊට දෙවෙනි එකේ කියනවා උපරිම සම්භාව්‍ය වේගයට අඩු වේග ඇති අණු සංඛ්‍යාව උෂ්ණත්වයේ වැඩිවීමත් සමග අඩු වේ. ඒතර අපි බලන්න ඕනි උපරිම සම්භාව්‍ය වේගය කියන්නේ මොකක්ද කියලා. ඒතර උපරිම සම්භාව්‍ය වේගය කියන්නේ බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තියක අණු වැඩිම ප්‍රමාණයක් පෙන්වනු ලබන වේගය. ඒතර මේ පැත්තේ තියෙන අණුක භාගයනේ. මේ මෙතන තමයි වැඩිම ප්‍රමාණයක් පෙන්වනු ලබන වේගය. වැඩිම ප්‍රමාණයක් පෙන්වනු ලබන වේගය මේක. ඒතර උෂ්ණත්වය වැඩි කරපුවාම ප්‍රස්ථාරය මෙහෙට තල්ලු වෙලා යනකොට අණු වැඩිම ප්‍රමාණයක් පෙන්වනු ලබන වේගය මේ ප්‍රස්ථාරයේ මුදුන. එතකොට ඒ වේගය වැඩි වෙලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩිවීමත් සමග අණුක වේග වැඩි වෙන නිසා උපරිම සම්භාව්‍ය වේගයට අඩු වේග ඇති අණු සංඛ්‍යාව අඩු වේ කියන එක අපිට හරි ප්‍රතිචාරයක් හැටියට ගන්න පුළුවන්. ඒ අනුව උත්තරේ දෙවෙනි උත්තරේ වෙනවා. ඊට තුන්වෙනි උත්තරේ ඔයගොල්ලෝ දන්නවා අණු වල මධ්‍යස්ථ චාලක ශක්තිය T වලටනේ සමානුපාතික වෙන්නේ. ඒක T වර්ගයේ තියෙන හින්දා ඒක වැරදි. හතරවෙනි උත්තරේ අණු වල මධ්‍යස්ථ චාලක ශක්තිය T වල වර්ගමූලයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා දීලා තියෙන හින්දා ඒ උත්තරෙත් වැරදි. වායු පිළිබඳ චාලක වාදය හා සම්බන්ධව ඉහත ප්‍රකාශ එකක්වත් සත්‍ය නොවේ කියන එකත් වැරදි. ඒ අනුව 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ සංයෝගයේ ග්‍රෑම් 9.6ක ප්‍රමාණයක පරිමාව කොච්චරක්ද කියලා. ඒක එතකොට සරල ප්‍රශ්නයක් PV සමාන nRT වලට දාලා අපිට මේක හදන්න පුළුවන්.
පරිමාව කියන්නේ nRT යට p. ඒකට අගයන් ආදේශ කරමු. ඒකතර ඒකක පරිවර්තනය කළා ගත්තාම ඝන සෙන්ටිමීටර් 1140ක් එනවා. ඒතර උත්තරේ 2. ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ. ඒකේ නව උෂ්ණත්වය යහන්නේ වායු අණුවල චාලක ශක්තිය নিরপেক্ষ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ කියන එක තමයි ගන්න වෙන්නේ. අර කලිනුත් අපි සාධනය කර පරිදි චාලක ශක්තිය සමානයි 2න් 3යි RT කියලා අපිට ගන්න පුළුවන්. ඒතර උෂ්ණත්වය එන්නේ එකේ කෙල්වින් වලින් ඒක අපි සෙල්සියස් වලට හරවලා ගත්තාම අපිට 207ක් එනවා. ඒ අනුව උත්තරේ 5 වෙනි උත්තරේ.
ඊළඟට අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ කියනවා කිසියම් වායු ස්කන්ධයක අණුවල මධ්‍යස්ථ චාලක ශක්තිය සම්බන්ධයෙන් වන මින් කුමන ප්‍රකාශයේ වඩාත් උචිත වේද කියලා අහන්නේ. එතකොට චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට තමයි අනුලෝමව සමානුපාතික වෙන්නේ. ඒක පීඩනය එක්ක මුකුත් වෙන්නේ නැහැ. පීඩනය අඩු කරත් මුකුත් වෙන්නේ නැහැ. පීඩනය වැඩි කරත් මුකුත් වෙන්නේ නැහැ. පරිමාව වැඩි කරත් අඩු කරත් වෙනස් වෙන්නේ නැහැ. වායුවෙන් වායුවට වෙනස් වෙන්නේත් නැහැ. චාලක අණුක වාදයට අනුව. ඒ අනුව ඒක වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ සමග. ඒ අනුව 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 කියලා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ කැල්සියම් කාබනේට් කොච්චරක් ඕනිද කියලා අහන්නේ. කැල්සියම් කාබයිඩ් වලට කැල්සියම් කාබයිඩ් වලට මේ තියෙන CaC2 කියන්නේ කැල්සියම් කාබයිඩ්. ඒකට වතුර දාපුවාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙලා C2H2 හැදෙනවා එතයින්. ඒතර ඒකේ මවුල අනුපාතය එන්නේ සමීකරණයට අනුව 1:1යි. 1:1ක් තමයි එන්නේ. ඒ තයින් වායුව හැදිලා තියෙන ප්‍රමාණය 1120ක් කියලා කියනවා ඝන සෙන්ටිමීටර්. ඒතර සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඒ කියන්නේ සෙල්සියස් බිඳුවේදී හා වායුගෝල එකකදී වායුවක මෞලික පරිමාව 22.4යිනේ. වෙන විදියකට කියනවා නම් 22400යි මවුලයට ඝන සෙන්ටිමීටර්. එතකොට ඒකේ ඝන සෙන්ටිමීටර වලට ඝන සෙන්ටිමීටර කැපුණාම මවුල ගාන එනවා. දශම 0.5ක්. එහෙනම් 1:1යිනේ මේ දෙක අතර අනුපාතය. දැන් කැල්සියම් කාබයිඩ් ඒකත් දශම 0.5ක් එනවා. එහෙනම් ස්කන්ධය බවට පරිවර්තනය කරන්න ඒක කැල්සියම් කාබයිඩ් වල මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න ඕනේ. ඒතර කැල්සියම් කාබයිඩ් වල මෞලික ස්කන්ධය 64ක් වෙනවා. ඒතර මේක සුළු කරපුවාම 3.2ක් එනවා. ඊළඟට අපි 11 වෙනි ප්‍රශ්නෙට යන්. ඒකේ වායුමය සංයෝගයක බෝරෝන් සහ හයිඩ්‍රජන් පමණක් තියෙනවා. ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙනවා. X මොකක් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒකත් අපිට PV සමාන nRT වලින් පහසුවෙන් ගණනය කරන්න පුළුවන්.
ඒකේ ස්කන්ධය දීලා තියෙන ග්‍රෑම් 1යි. ඒක කිලෝ කරා 10 ඍණ 3ෙන් වැඩි කරලා උෂ්ණත්වය දීලා තියෙනවා 276ක් කෙල්වින්. පීඩනය ඝන ඩෙසිමීටර් වලින් දීලා තියෙන එක ඝන මීටර් කරන්න පුළුවන්. මේක සුළු කරලා ගත්තාම ඒක මෞලික ස්කන්ධ එනවා අපිට. මවුලට ග්‍රෑම් 25.37ක්. එතකොට මේකට ගැලපෙන්නේ B2H4. B2H4 වල මෞලික ස්කන්ධය අපිට දීලා තියෙන දත්තවලට අනුව ගණනය කරගන්න පුළුවන්. ඒතර උත්තරේ 2 කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි 13 වෙනි ප්‍රශ්නෙට යමු. 12 වෙනි ප්‍රශ්නෙට යමු. ඒකේ නයිට්‍රජන් වල ඝනත්වයට ආසන්නම ඝනත්වයක් ඇතයි බලාපොරොත්තු විය හැකි වායුව මොකක්ද කියලා අහනවා. ඒකේ ඝනත්වය සමානයි PM යට RT. PM යට RT. ඔකට ඒකේ දීලා තියෙන දත්තවලට අනුව 12 වෙනි ගානේ දීලා තියෙන දත්තවලට අනුව උෂ්ණත්වය සහ පීඩනය නියතයි. ඒතර උෂ්ණත්වය සහ පීඩනය නියතයි. මේක නියතයි, මේක නියතයි, මේක නියතයි. එහෙනම් D අනුලෝමව සමානුපාතික වෙනවා මෞලික ස්කන්ධයට. එහෙනම් මෞලික ස්කන්ධ සමාන වන වායුවක් වෙන්න ඕනි. කියන්නේ N2 කියන්නේ හරිද? N2 වල කියන්නේ N2 වල 27යි 8 වෙනි දැන් කියන්නේ.
නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 28යි. ඒතර 28ක් වෙන එකක් හැටියට අපිට ගලපන්න පුළුවන් වෙන්නේ C2H4. එහෙනම් C2H4 තමයි අපිට උත්තරේ හැටියට ගන්න වෙන්නේ. ඒකේ උත්තරේ 5. ඊළඟට අපි 13 වෙනි ප්‍රශ්නේ බලමු. ඒතර 13 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා වියලි වායුවේ පරිමාව කුමක් වේද කියලා. මේකේ දීලා තියෙන දත්තවලට අනුව සෙල්සියස් 25ක සහ මර්කරි මිලිමීටර් 750ක පීඩනයකදී ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ඔක්සිජන් වායුව රැස් කරනවා. දිනවල ගොඩක් කුඩින් අදින්න එපා සර්. එහෙමද? ඔව්. එතම කෙලවර ප්‍රශ්නේ වෙන්නේ. මේ හරියට වගේ? අර වෝටර් කියලා මාක් කරලා තියෙන එතනින් පහළදී. ඒක වෝටර් කියන එකවත් පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේද? 13 ඉලක්කමේ යට හරින් එන්දනම් හරි. හා. හරි. එතකොට මේ ජලය යටිකුරු විස්ථාපනය කරන්න ගියාම අර අවකාශයේ ජල වාෂ්පත් තියෙනවා ඔක්සිජනුත් තියෙනවා.
අපෙන් අහන්නේ වියලි වායුවේ පරිමාවනේ වායුව වේලපුවාම ඒ කියන්නේ ජලය අයින් කරපුවාම ඔක්සිජන් විතරයිනේ තියෙන්නේ. එහෙනම් දැන් මේ අවකාශයේ තියෙන ඔක්සිජන් වල පීඩනය තමයි අපි ගන්න ඕනේ. වියලීමට පෙර ඔක්සිජන් වල ආංශික පීඩනය කියන්නේ මර්කරි මිලිමීටර් 700යි. ඒ ජලයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය දීලා තියෙනවානේ සෙල්සියස් 25 දී 50යි කියලා. එහෙනම් වියලුන විට ඔක්සිජන් වල පීඩනය අපිට දීලා තියෙනවා 750 මර්කරි මිලිමීටර් කියලා. දැන් වියලි වායුවේ පරිමාවනේ අහන්නේ. ඒතර මුල් පරිමාව අපිට දීලා තියෙනවා 250ක් කියලා. එහෙනම් අපිට බොයිල් නියමයෙන් වියලි වායුවේ පරිමාව හොයන්න පුළුවන්. එතකොට මේක සුළු කරපුවාම අපිට එනවා උත්තරේ 233 ඝන සෙන්ටිමීටර්. ඒ කියන්නේ උත්තරේ පළවෙනි එක. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ පරිපූර්ණ වායු වල අණු වල වර්ග මධ්‍යයන් වේගය වර්ග මධ්‍යයන් ප්‍රවේගය c වර්ග බා කියන එක අහනවා 14න්. ඒතර අපි දන්නවා ඒක c වර්ග බා කියන එක චාලක අණුකවාද සමීකරණයෙන් සහ පරිපූර්ණ වායු සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් මේ වායු ස්කන්ධය මේකත් වායු ස්කන්ධය හැටියටයි ගන්න එකෙන්ද ඒකට එක් කපලා දාන්න පුළුවන්. එහෙනම් c වර්ග බා කියන එක අපිට ගන්න පුළුවන් 3rt 8m. ඒක දෙවෙනි උත්තරේ. එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා c වර්ග බා කියන්නේ c වර්ග බා කියන්නේ 3rt 8m වන බව. ඒකට අගයන් දාන්න තමයි තියෙන්නේ.
ඒතර උත්තරේ එනවා දෙවෙනි උත්තරේ. ඊළඟට අපි 15 වෙනි ප්‍රශ්නෙට යමු. 15 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා සමස්ථානික C6යි 14 ඕ 8යි 16 සමස්ථානික වලින් කාබන් මොනොක්සයිඩ් සහ තවත් නියදියක C6යි 12 ඔක්සිජන් 8යි 18 තවත් නියදියක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේකේ කාබන් මොනොක්සයිඩ් ගත්තත් 30යි මෙතන ගත්තත් 30යි. ඒතර ස්කන්ධ සමානයි. සැලකිය යුතු නියදි දෙක අතර සැලකිය යුතු වෙනසක් දක්වන ගුණාංගයයි අහන්නේ. එතකොට මේකේ මේවල ඉලෙක්ට්‍රෝන සමස්ථානික වුණාට ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන හින්දා රසායනික ගුණත් සමානයි. මෞලික ස්කන්ධ සමානයි. මෙතනත් 30යි මෙතනත් 30යි. ඒතර මෞලික පරිමාවත් සමානයි. මෞලික ස්කන්ධ සමානයි. මෞලික පරිමාවත් සමානයි. සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඝනත්වත් සමාන වෙනවා. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවනේ. එතකොට මේවල ස්කන්ධ සමානයි, පරිමාත් සමානයි, ඒ අනුව ඝනත්වත් සමානයි. වෙනසකට තියෙන්නේ ස්කන්ධය අනුව කාබන් සහ ඔක්සිජන් වල ප්‍රතිශත සංයුතියයි. ඒ අනුව උත්තරේ 5 හැටියට ගන්න පුළුවන්. ඊළඟට 16 සම්පීඩිත වායුවේ ඔක්සිජන් වල ආංශික පීඩනය කීයද කියලා අහනවා. උෂ්ණත්වය සහ පීඩනය නියත විට V සහ TR කියන ඒවා නියතයි. එතන පීඩනය අනුලෝමව සමානුපාතිකයි මවුල ගණනට. එතකොට අපිට පරිමා ප්‍රතිශතය මවුල ප්‍රතිශතයට සමානයි කියලා ගන්න පුළුවන්. මේක දීලා තියෙනවා අපිට ඔක්සිජන් වායුව 121ක් තියෙනවා කියලා.
ඔක්සිජන් 121ක් තියෙනවා කියන එකේ අදහස ඔක්සිජන් වල මවුල භාගය දශම 2.1 කියලා ගන්න පුළුවන් අපිට. දැන් අපි සම්පීඩිත වායුව සඳහා බොයිල් නියමය දාන්න පුළුවන් අපිට. එතකොට නව පීඩනය අපිට එනවා එක ගුණ කිරීම 10ට බල 6ක් කියලා. එතකොට නව පීඩනය එක ගුණ කිරීම 10ට බල 6ක්. ආංශික පීඩනය සමානයි මවුල භාගයේ ගුණ කිරීම මුළු පීඩනය වෙනවා. මවුල භාගය අපි හේව්වා 0.21යි මුළු පීඩනය එක ගුණ කිරීම 10ට බල 6යි. ඒ අනුව ආංශික පීඩනය එනවා 2.1 ගුණ කිරීම 10ට බල 5ක් පැස්කල්. ඒ කියන්නේ උත්තරේ 3. ඊළඟට අපි 17 වෙනි ප්‍රශ්නෙට යමු. 17 වෙනි ප්‍රශ්නේ B වායුවේ පීඩනය කිලෝ පැස්කල් වලින් කීයද කියලා අහනවා.
तर මේකේ පීඩනය සමානයි 3.1 dc වර්ග බා ඒ වායුවේ ඝනත්වය d-මයි ඒ වායුවේ වර්ග මධ්‍යන්න වේගය c වර්ග බාමයි b වායුවේ ඝනත්වය 2යි d වර්ග මධ්‍යන්න වේගය 2යි c වර්ග බා. ඒතර නව පීඩනය වෙනවා මේ සමීකරණ දෙකෙන් 4000 කිලෝ පැස්කල්. ඒ කියන්නේ උත්තරේ 1. ඊළඟට 18 වෙනි ප්‍රශ්නෙත් ඒකෙන්මයි අහන්නේ. ඒකෙත් ඒ වායුවටයි B වායුවටයි PV සමාන nRT දාන්න පුළුවන්. ඒ වායුවට දාපුවාම දාහයි කිලෝ පැස්කල් පරිමාව V මවුල ප්‍රමාණය N එක සමීකරණයක් B වායුවට දාපුවාම දෙවන සමීකරණය එක බෙදීම දෙකෙන් අපිට ගන්න පුළුවන් ඒ බෙදීම B 4 1යි. කියන්නේ NA ට NB එකට 4ක් කියලා. ඒ කියන්නේ පස්වෙනි උත්තරේ. ඊළඟට අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. දානමවෙනි ප්‍රශ්නේ සත්‍ය වීමට අඩුවෙන්ම ඉඩ ඇත්තේ කුමක්ද කියලා අහනවා. සත්‍ය වීමට අඩුවෙන්ම ඉඩ ඇත්තේ කුමක්ද කියලා අහනවා. ඒකේ පළවෙනි උත්තරේ ද්‍රවීකරණය සිදු නොවන ඕනෑම උෂ්ණත්වයකදී වායු දෙකේ පරිමා සමාන වේ කියලා දීලා තියෙනවා. එතකොට පීඩන හා උෂ්ණත්ව නියත විට පරිමා ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒක සත්‍යයි. ඊළඟ දෙවෙනි එකෙන් කියනවා එකම උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුවේ පීඩනය තාත්වික වායුවේ පීඩනයට වඩා කිසිවිටකත් අඩු විය නොහැකිය. එතකොට ඒක හරි. ඊළඟට කියන්නේ පරිමහා උෂ්ණත්ව නියත විට පීඩන සමාන හෝ ආසන්නව සමාන හෝ විය යුතුය කියන එකයි ඒකෙන් කියන්නේ. ඊළඟට කියනවා වායු දෙකේ පීඩන යම් උෂ්ණත්වවලදී සම විය හැකිය.
එතකොට ඒකත් හරි. ඕනෑම උෂ්ණත්වයකදී වායු දෙකේ වර්ග මධ්‍යයන වේග සමාන වේ කියන එක නම් අපි දන්නවා c වර්ග බා ප්‍රතිලෝමව සමානුපාතිකයි නේ mට. ඒතර වායු දෙකක් වුණාම ඒක සත්‍ය වෙන්න බෑ. අඩුවෙන්ම සත්‍ය වෙන්න පුළුවන් ඒ අනුව පස්වෙනි ප්‍රතිචාරය. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ මේ ද්‍රව්‍ය වීමට වඩාත්ම ඉඩ ඇත්තේ මොකක්ද කියලා අහනවා. ඒතර මවුලයට ග්‍රෑම් 60ක් ආසන්න වශයෙන් ඉන්නේ. මවුලයට ග්‍රෑම් 60ක් කියන්නේ ඇසිටෝන්. ඒ අනුව තුන්වෙනි උත්තරේ තමයි හරියන්නේ. ඊට 21 වෙනි ප්‍රශ්නේ පහත ප්‍රකාශ වලින් කුමන ඒවා සත්‍ය වේද? පළවෙනි ප්‍රකාශය ගත්තොත් P සමාන nRT සමීකරණයේ HCl වායුව සඳහා ඉහළ උෂ්ණත්ව හා ඉහළ පීඩනවලදී සත්‍ය වේ. HCl කියන්නේ සත්‍ය වායුවක්. ඒක ඉහළ පීඩනවලදී යොදන්න බෑ. පහත් පීඩනවලදී සහ ඉහළ උෂ්ණත්වවලදී තමයි යොදන්න පුළුවන්. ඒ අනුව ඒ ප්‍රකාශය අසත්‍යයි. ඒ වැරදි. B P සමාන nRT යන සමීකරණය පරිපූර්ණ වායුවක් සඳහා සෑම උෂ්ණත්ව සහ සෑම පීඩනවලදී සත්‍ය වේ. ඒක හරි. පරිපූර්ණ වායුවක් නම් ඕනිම උෂ්ණත්වයක සහ ඕනිම පීඩනයකදී යොදන්න පුළුවන්. ඊළඟට C PV සමාන nRT යන සමීකරණය නියෝන් වායුව සඳහා ඉහළ උෂ්ණත්ව සහ පහළ පීඩනවලදී සත්‍ය වේ. හරි. සත්‍ය වායුවක්. ඉහළ උෂ්ණත්ව සහ පහළ පීඩනවලදී යොදන්න පුළුවන්. C හරි. D P සමාන nRT සමීකරණයේ කාබන් ඩයොක්සයිඩ් සඳහා පහළ උෂ්ණත්ව සහ ඉහළ පීඩනවලදී සත්‍ය වේ. වැරදි. ඉහළ උෂ්ණත්ව සහ පහළ පීඩනවලදී සත්‍ය වෙන්නේ.
එහෙනම් BC හරි කියන්නේ උත්තර දෙක. ඊට 22 වායුවක් පරිපූර්ණ ලෙස හැසිරිය නම් මේ වායුවේ දෙන ලද යම් පරිමාවක පීඩනය රඳා පවතින්නේ කවර ඒවා මතද? දෙන ලද යම් පරිමාවක පීඩනය රඳා පවතින්නේ කවර ඒවා මතද? ඔයගේ ගන්නස කල්ුත් හදුවා නේද? මේකම නෑ ඔයගේ එක කල්ුත් හදුවානේ දෙන්නද කල්ුත් දීලා තිබුණා නේද? මේකම නෙමෙයි. වායුවේ උෂ්ණත්වය මත කියලා ඔව් උත්තරේ ගත්තා නේද කල්ුත් එක? ඕකම නෙමෙයි ඔයිට වෙනස්. වෙනස් වෙනස්. ඔව්. එක සමාන ප්‍රශ්න දිනා නම් ඒකට ලොකු කාලයක් හරි. මේ වගේ එකක් හැදුවානේ. එහෙනම් මේකට මේක කියලා කෙටියෙන් ඉවර කරන්න. හරි. ඒ අනුව දැන් 22 අපි කලිනුත් මේ වගේ එකක් හැදුවානේ. ඒකේ ඒ අනුව මේකේ A ප්‍රකාශය, C ප්‍රකාශය සහ D ප්‍රකාශය කියන ඒවා සත්‍යයි. එතකොට එකයි තමයි වැරදි වෙන්නේ. 3ක් හරි හින්දා උත්තරේ 5 හැටියට ගන්න පුළුවන්. උත්තරේ 5. ඊළඟට 23 පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කරන ලද්දේ නම් දෙන ලද වායු ස්කන්ධයක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? ඒකේ පළවෙනි ප්‍රකාශය උෂ්ණත්වය නියතව තබා ගනිමින් පරිමාව දෙගුණ කළ විට පීඩනය අර්ධ වේ. එතකොට කලින් පීඩනය P නම් nRT යට V නි. එතකොට උෂ්ණත්වය නියතයි R නියතයි. එතන වායුවේ මවුල ප්‍රමාණයත් නියතයි. එතකොට අපිට ගන්න තියෙන්නේ පරිමාව දෙගුණ කරපුවාම දෙකයි V වෙනවා. එතකොට පීඩනය අර්ධ වේ කියන එක හරි. පීඩනය අර්ධ වේ කියන එක හරි. ඒ ප්‍රකාශය හරි. ඊළඟට B පීඩනය නියතව තබා ගනිමින් සෙල්සියස් උෂ්ණත්වය ගුණ කළ විට පරිමාව දෙගුණ වේ. සෙල්සියස් උෂ්ණත්වය දෙගුණ කළ විට පරිමාව දෙගුණ වේ. එතකොට ඒ B ප්‍රකාශයෙන් කියන්නේ කෙල්වින් උෂ්ණත්වය දෙගුණ කරොත් නම් පරිමාව දෙගුණ වේ කියන එක. එතකොට B ප්‍රකාශය අසත්‍යයි. ඇයි? චාල්ස් නියමයෙන් කියන්නේ V අනුලෝමව සමානුපාතිකයි. කැපිටල් T V අනුලෝමව සමානුපාතිකයි සෙල්සියස් වලට නෙවෙයිනේ. එතකොට B ප්‍රකාශය අසත්‍යයි. එතකොට B වැරදි. ඊළඟට C ප්‍රකාශය පීඩනය නියතව තබා ගනිමින් කෙල්වින් උෂ්ණත්වය දෙගුණ කළ විට පරිමාව දෙගුණ වේ. C ඒක හරි. C හරි. ඊළඟට පරිමාව නියතව තබා ගනිමින් කෙල්වින් උෂ්ණත්වය දෙගුණ කළ විට පීඩනය දෙගුණ වේ. එතකොට පරිමාව සහ වායු ස්කන්ධේ නියත විට කෙල්වින් උෂ්ණත්වය දෙගුණ කිරීමෙන් පීඩනය දෙගුණ වේ කියන එක D එකත් හරි. එතකොට ACD ප්‍රකාශ තුනම සත්‍ය නිසා නිවැරදි ප්‍රතිචාරය අපිට 5 හැටියට ගන්න පුළුවන්. උත්තරේ 5.
ඊට 24 තාත්වික වායුවක් සම්බන්ධයෙන් වන මින් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? ඒක සිම්පලි කියන එක ගත්තොත් 94 බලපවති කියන එක හරි, අණුවල පරිමාව නොගිනිය හැකි නොවේ කියන එකත් හරි. කියන්නේ පරිමාවක් තියෙනවා. AB කියන දෙක හරි. එතකොට දෙන ලද වායු ස්කන්ධයක් සඳහා PV ගේ පීඩනය සමග වෙනස් වේ. PV ගේ පීඩනය සමග වෙනස් වේ. එතකොට ඒක C ප්‍රකාශය. ඒක පරිපූර්ණ වායුවක් සඳහා වෙනස් නොවේ. ඊළඟට PV බෙදීම NRT ගේ උෂ්ණත්වය සමග වෙනස් නොවේ. ඒක උෂ්ණත්වය සමග වෙනස් වෙනවා. Z වල සම්පීඩතා සාධකය කියන එක වෙනස් වෙනවා. එතකොට ඒකට ගන්න වෙන්නේ උත්තරේ 1. ඊළඟට 25 PV සමානයි 3.1 MNC වර්ගබා සමීකරණයේ බොයිල් නියමය ව්‍යුත්පන්න කරන්න පුළුවන්. ඒකම චාල්ස් නියමය ව්‍යුත්පන්න කරන්න පුළුවන්. වායු නියම වලින් අපගමනය වීම ව්‍යුත්පන්න කරන්න බෑ. ඒ වගේම අවගාඩ්‍රෝ නියතය ව්‍යුත්පන්න කරන්න බෑ. ඒ අනුව A සහ B හරි. එහෙනම් 25ට එක උත්තරේ. ඊළඟට 26ට කෙල්වින් 273ට ඉහළදී ජල වාෂ්ප ජලය බවට හැරවීම කළ නොහැකිය. ඒකෙදී යම් වායුවකට ලාක්ෂණික අවදි උෂ්ණත්වය නමින් හඳුන්වනු ලබන උෂ්ණත්වයට ඉහළ යම් වායුවක් පවතී නම් ඒ පීඩනය යොදලා ද්‍රව කරන්න බෑ. ඒ අනුව ජලයේ තාපාංකය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100යිනේ. සෙල්සියස් අංශක 100යිනේ. එහෙනම් ඒක 100ට ඉහළ උෂ්ණත්වයකදී ඒක ජලය බවට පත්කරන්න දැන් මෙතන කියලා තියෙන්නේ ජලය බවට හැරවීමට නොහැකිය කියලා. මෙතන 374ක් කියන්නේ හැරවීමට නොහැකිය. හැරවීමට නොහැකිය කියන එක වැරදි. ඊළඟට ඒක අනිත් පැත්ත සාමාන්‍යයෙන් තාපාංකය වන අතර යට ඉහළදී ජලය පැවතිය නොහැකිය. ඒතර දෙවෙනි ප්‍රකාශයත් අසත්‍යයි. ඒකට උත්තරේ 5 හැටියට ගන්න පුළුවන්. ඊළඟට 27 වැන්ඩවාල් සමීකරණය දීලා තියෙන්නේ. ඒකේ ඒ වැන්ඩවාල් සමීකරණේ අපි ගත්තොත් සියලුම උෂ්ණත්ව හා පීඩනවලදී වැන්ඩවාල් සමීකරණයේ තාත්වික වායු සඳහා යෙදිය හැකිය. ඒ අනුව පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. ඊළඟට ඉහළ පීඩනවලදී තාත්වික වායු පරිපූර්ණ වායු හැසිරීමෙන් අපගමනය වේ. ඉහළ පීඩනවලදී තාත්වික වායු අණු ඉතා ළඟින් පිහිටනවා. එතකොට භාජනයේ පරිමාවට සාපේක්ෂව අණු විසින් අත්පත් කරගන්නා පරිමාව නොගිනි හැක්කක් වෙන්නේ නැහැ. මේ නිසා ඉහළ පීඩනවලදී තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වේ.
ඒ කියන්නේ දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. ඒ කියන්නේ උත්තරේ 4. ඊළඟට 28ට D සමානයි PM යට RT අපි කලිනුත් ඔප්පු කරා. එතකොට P හා T නියත නම් P අනුලෝමව සමානුපාතික වෙනවා M ට. එතකොට මේකේ පළවෙනි පැත්තෙන් අපිට කියනවා 28 වායුවක ඝනත්වයේ මෞලික ස්කන්ධයට සම විටම අනුලෝමව සමානුපාතික වේ කියලා. එතකොට ඒක අසත්‍යයි. මේක අපිට දෙන ලද උෂ්ණත්වයක නිසා දෙන ලද පීඩනයකදී වායුවක ඝනත්වයේ මෞලික ස්කන්ධයට අනුලෝමව සමානුපාතික වේ. ඒතර පළවෙනි ප්‍රකාශනයේ පීඩනය පිළිබඳ සඳහන් නොවන බැවින් ඒක අසත්‍ය වේ. ඊළඟට කියන්නේ පැත්ත අණුක ප්‍රවේග සමාන වන විට D දෙක අණුවක චාලක ශක්තිය හයිඩ්‍රජන් අණුවක චාලක ශක්තියකට වඩා වැඩි වේ. හයිඩ්‍රජන් අණුවක චාලක ශක්තියට වඩා වැඩි වේ. ඒතර මේකෙන් පැහැදිලි වෙන්නේ එකම උෂ්ණත්වයේ හා පීඩනයේදී විවිධ වායු සඳහා එක් වායු අණුවකට අනුරූප වායුවේ පරිමාව ආසන්නව එකම අගයක් ගත යුතු බවයි. එහෙනම් දෙවෙනි ප්‍රකාශය සත්‍ය වේ කියලා ගන්න පුළුවන්. නමුත් ඒවල අණුක පරිමා වෙනස් වේ. ඒකට උත්තරේ 4. 28 වෙනි එකට උත්තරේ 4. ඊළඟ 29 වෙනි එකේදී දෙවැනි ප්‍රකාශය අපි බැලුවොත් හයිඩ්‍රජන් හි වර්ග මධ්‍යන්න වේගය වැඩි වෙමින් ස්කන්ධය වැඩි D2 හි වර්ග මධ්‍යන්න වේගය අඩු වෙමින්ද නියත උෂ්ණත්වයේදී හයිඩ්‍රජන් සහ D2 හි මධ්‍යන්න චාලක ශක්තිය නියතව පවත්වා ගන්නවා. එතකොට ඒකත් හරි. එතකොට මේ 28 සහ 29 කියන ප්‍රකාශ දෙකේම දෙවෙනි ප්‍රකාශය සත්‍ය වෙනවා. ඊළඟ 30 වෙනි එක පරිපූර්ණ වායු අණුවක් බඳුනේ බිත්තිය මත ගැටි ආපසු විසිවන විට අණුවේ ගම්‍යතා වෙනස් වේ. ඒක හරි. ඊට අණුව බිත්තිය හා ගැටි ආපසු විසිවන විට අණුවේ වේගය මෙන්ම ගමන් කරන දිශාවද වෙනස් වේ. ඒතර වේගය වෙනස් නොවුනත් ගමන් කරන දිශාව වෙනස් වේ. ඒතර ගම්‍යතාවය වෙනස් වෙනවා. ඒ අනුව නිවැරදි ප්‍රතිචාරය හැටියට අපිට තුන්වෙනි ප්‍රතිචාරය සලකන්න පුළුවන්. ඒතර මම හිතනවා මේ ප්‍රශ්න ටික ඔයගලන්ට පැහැදිලි ඇති.